ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ TPMS නාලිකාවට ඔබ ඔබම ආදරෙන් සෙනෙහසින් පිළිගන්නවා. අපි අද ඔබත් එක්ක එකතු වන්නේ 6 ශ්‍රේණියේ පටන් 11 ශ්‍රේණිය දක්වාම ඇති සුවිශේෂී පාඩමක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඔබ දන්නවා භාග කියන එක ගත්තාම භාග පාඩම ගත්තාම අපිට 6 පන්තියේ ඉඳලා භාග පාඩම හම්බ වෙනවා. 6 7 8 9 10 පන්තිවලදී මේ පාඩම අවසන් කරනවා. ඔබ දන්නවා 11 ශ්‍රේණියේ සාමාන්‍ය පෙළ විභාගෙදී අනිවාර්යෙන් භාග ගැටලුවක් අපිට හම්බ වෙනවා. බොහෝ විට ඒක ලකුණු 10ක ගැටලුවක් වෙනවා. ඒතර මේ ගැටලුවට අවශ්‍ය කරන මූලික දැනුම මුල ඉඳලාම ආරම්භ වෙන්නේ ඇත්තටම ගත්තොත් එහෙම 6 ශ්‍රේණියටත් පෙර ඉඳලා. නමුත් අපි 6 ශ්‍රේණියේදී තමයි භාග පිළිබඳව විධිමත්ව ඉගෙන ගන්න පටන් ගන්න කනිෂ්ඨාංශයේදී. ඒ සම ඔබත් එක්ක 6 ශ්‍රේණියේ පටන්ම තියෙන භාග සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දරුවනේ අපි දන්නවා භාග සහ භාග කියලා වචන දෙකක් අපිට හම්බ වෙනවා. භාග හා භාග. එතකොට මේ භාගයක් කියලා කියන්නේ මොකද්ද කියලා ගත්තොත් එහෙම කඩේට ගිහිල්ලා පාම් භාගයක් නැත්නම් පාම් භාගයක් කෑවා. පෙර ගෙඩියෙන් මම භාගයක් කෑවා කියන කාරණාවක් කියනවනේ නේද? මට ඇපල් ගෙඩියෙන් භාගයක් ඕනේ. මට චොකලට් එකෙන් භාගයක් මට ඕනේ කියලා කියනවා. එතකොට මේ භාගය කියන එක ගත්තාම භාගයක් කියලා කියන්නේ සම්පූර්ණයකින් හරි අඩක්. එතකොට ඒකට තමයි අපි භාගය කියලා කියන්නේ. හැබැයි භාග කියලා ගත්තාම ඊට එහා ගිහිල්ලා තියෙනවා. ඒක කිසියම් දෙයක සමාන කොටස් වලට වෙන් කරගත්තාම ඒ වෙන් කරගන්න කොටස් වලින් ඕනෑම කොටසක් හෝ කොටස් කිහිපයක් අපිට භාගයක් විදිහට සලකන්න පුළුවන්. මේ පාඩම තුලදී සාකච්ඡා කරන්නේ භාග ගැන නෙමෙයි භාග ගැන. අපි දන්න භාග තියෙනවනේ. සාමාන්‍ය ව්‍යවහාරයේ අපි මේකට කියන්නේ මොකද්ද? දෙකෙන් එක කියන භාගය. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම සම්පූර්ණ එකක් හතරකට වෙන් කරගත්තාම අපි ඒකට කියනවා හතරෙන් එක කියන භාගය. ඒ වගේම පුතේ සම්පූර්ණ එකක් කොටස් හතරකට වෙන් කරලා එකෙන් තුනක් ගත්තාම අපි කියනවා ඒකට තුන් කාලක් කියලා. මේකට භාගයක් කියනවා, මේකට කාලක් කියනවා, මේකට තුන් කාලක් කියනවා. ඒක සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන එක. එතකොට දැන් අපි ගත්තොත් එම් සම්පූර්ණ රූපයක් 8කට වෙන් කරලා ඒ 8න් එකට අපි කියනවා අරික් කාල කියලා. 8න් එකට කියන අරික් කාල කියලා. 16න් එකක් ගත්තොත් වඩු කර්මාන්තයේදී කියන නූල කියලා. නූල. එතකොට දැන් මේ විදියට අපි සාමාන්‍ය ජීවිතයේදී භාගයක් කාලක් තුන් කාලක් කියන දේවල් විතරක් නෙමෙයි ඕනෑම කොටස් ගණනකට වෙන් වූ අවස්ථාවකදී එක් කොටසක් හෝ කොටසක් නිරූපණය කරන්නත් කියන්නත් අපි භාවිතා කරන්නේ භාග කියන කතාව. මේ භාග ගැන අපි තවත් කතා කරමු. දැන් පුතේ අපිට කියනවා රූපයක් දීලා මේ රූපෙන් හතරෙන් එකක් අඳුරු කරන්න කියලා. එතකොට අපි මේ රූපෙන් හතරෙන් එකක් අඳුරු කරන්න දන්නවා. එහෙම නැත්නම් අපිට කියනවා රූපයක් දීලා මේකෙන් තුනෙන් එකක් අඳුරු කරන්න කියලා. එහෙනම් අපි ඒක කොටස් තුනකට වෙන් කරලා එක කොටසක් අඳුරු කරන්න දන්නවා. තවත් අවස්ථාවක අපිට මෙහෙම කියන්න පුළුවන්. මෙම රූපේ අඳුරු කර ඇති කොටස් ගණන කීයද කියලා. මෙම රූපේ අඳුරු කර ඇති කොටස් ගණන කීයද කියලා. එතකොට අපි මේ රූපේ කොටස් ගාන බලනවා. 4 බැගින් වූ පේලි 3ක් තියෙනවා. ඒ කියන්නේ 12ක් තියෙනවා. එහෙනම් මේ 12න් 4ක් අඳුරු කරලා තියෙනවා. එහෙනම් අපි කියනවා අඳුරු කරලා තියෙන්නේ 12න් 4යි කියලා. ඒ විදිහට අපිට හම්බ වෙනවා යම් රූපයක් සමාන කොටස් වලට වෙන් කරලා ඒකෙන් අඳුරු කරලා අඳුන ගන්න කොච්චර ප්‍රමාණයක්ද කියන කාරණාව. සහ අඳුරු කළ රූපයක් උදව් කරගැනීමෙන් එතන කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එක භාගයක් විදිහට නිරූපණය කරන්න අවශ්‍ය වෙනවා. හැබැයි මේ භාගය ගැන අපි හරියට තාම කතා කරේ නෑ. ඔන්න පුතේ මම භාග කීපයක් ගත්තා. එකක් තමයි 4න් 1. එකක් තමයි 5න් 3. අනිත් එක තමයි 3න් 5 කියන එක. මේ ඕනෑම භාගයක
මේ ඉරෙන් උඩ තියෙන කොටසට අපි කියනවා ලවය කියලා. ඉරෙන් උඩ කොටස අපි කියනවා මොකද්ද? ලවය කියලා. ඒ වගේම ඉරෙන් යට තියෙනනේ කොටස. අපි ඒකට කියනවා හරය කියලා. එහෙනම් භාගයක් කියනකොට ඒ භාගයට හරය සහ ලවය කියලා කොටස් දෙකක් තියෙනවා. හරයක් සහ ලවයක් නැත්තම් එතන භාගයක් පවතින්නේ නැහැ. එතන භාගයක් පවතින නම් අනිවාර්යයෙන්ම දරුවනේ හරයක් සහ ලවයක් තියෙන්නට ඕනේ. එතකොට දැන් මම ලියලා තියෙන භාගයක පළවෙනි භාගයේ හරය වන්නේ 4, ලවය වන්නේ 1. හරය වන්නේ 5, ලවය වන්නේ 3. හරය වන්නේ 3, ලවය වන්නේ 5. ඔන්න මම භාග 3ක් ඔබට අරගෙන විස්තර කරා හරය සහ ලවය කියන්නේ මොකක්ද කියන කාරණාව. අපි ඉස්සෙල්ලා ගත්ත භාග 3ම අරගෙන මම බලනවා මේ බලන්න මේ භාග 3 එකිනෙකට වෙනස්. ඒකේ වෙනස තියෙන්නේ පළවෙනි එකේ හරයට 4 ඇවිල්ලා ලවයට 1 ඇවිල්ලා තියෙන්නේ. ලවයට 1 තියෙන්නේ. පුතේ ලවයට 1 තියෙන භාග අපි හඳුන්වනවා ඒකක භාග කියලා. එහෙනම් ලවයට 1 තියෙන භාග වලට අපි කියනවා මොනවද? ඒකක භාග. එහෙනම් ඒකක භාග කියන්නේ ලවයේ 1 වූ ඕනෑම භාගයක්. මම ඔන්න ලවයට 1 දාගෙන යනවා. හරයට 1 ලවයට 1 දැම්මම හරයට අපි කැමති ඕනෑම අගයක් දාගන්නට පුළුවන් ඒකක භාග හැදෙද්දි. 2 දාගන්න පුළුවන් 10 නැත්තම් 50 නැත්තම් 23 මේ ඕනෑම එකක් අපිට ලවය සඳහා 1 තියෙන අවස්ථාවේදී හරයට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් පුතේ දෙවෙනි එක දිහා බලන්න. දෙවෙනි එකේදී තියෙන විශේෂ ලක්ෂණය තමයි හරයට ඇවිල්ලා තියෙන අගයට වඩා ලවයට ඇවිල්ලා තියෙන අගය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ හරයට වඩා ලවය කුඩා වෙලා තියෙනවා. හරයට වඩා ලවය කුඩා වෙලා තියෙනවා නම් අපි ඒකට කියනවා නියම භාග කියලා. මේකට අපි කියනවා පුතේ තවත් නමක් තත්ත්‍ය භාග. හොඳයි ඔන්න නියම භාග නැත්නම් තත්ත්‍ය භාග කියලා ගත්තහම දරුවනේ අපිට හරයට දාන්න වුණොත් 2 කියන එක නැත්නම් 10 කියන එක එහෙමත් නැත්නම් 15 නැත්නම් 33 ඔන්නම හරයට අගයන් දාගත්තා. එතකොට හරයට වඩා කුඩා වූ අගයක් තමයි ලවයට භාවිතා කරන්න වෙන්නේ. ඒ අනුව 2 නම් 2ට වඩා අඩු 1 විතරයි. 10ට වඩා අඩුව ගොඩක් තියෙනවා. 15ටත් ඒ වගේ. 23ටත් ඒ වගේ. ඔන්න පුතේ මම අගයන් දාගත්තා. ඒතර ඔබට පේනවද මේ නියම භාගයවත් තත්ත්‍ය භාගය තුලේ තියෙනවනේ ඒකක භාග කියන එක. මේ බලන්න. ඒකක භාගයක් කියලා කිව්වේ ලවයේ 1 වූ එකක්. හැබැයි ලවයේ 1 වූ අවස්ථාවේදී හරයට වඩා ලවය කුඩායි. එහෙනම් නියම භාග කියන්නේ හරයට වඩා ලවය කුඩා වූ භාග. එහෙම බලනකොට නියම භාගවලම කොටසක් තමයි මොනවද? ඒකක භාග කියලා කියන්නේ. නියම භාගවලම කොටසක් තමයි ඒකක භාග කියලා කියන්නේ. එහෙමනම් අපි ඉහළ උසස් ගණිතයේදී අපි කතා කරනවා හයි පන්තියේදී නෙමෙයි ඉහළ පන්තියේදී කතා කරනවා ඒකක භාග කියලා කියන්නේ නියම භාගවල උපකුලකයක් කියලා. උපකුලකයක්. ඊට පස්සේ පුතේ ඊළඟ එක දිහා බලන්න. මෙන්න මෙතන තියෙනවා හරයට වඩා ලවය විශාල වෙලා. අන්න ඒකට අපි කියනවා විෂම භාග කියලා. මේ බලන්න මම ගත්තා හරයන් කිහිපයක්. 7 4 11 28. අපි ලියන්නේ විෂම භාග. විෂම භාගයක් කියලා කියන්නේ හරයට වඩා ලවය විශාල වූ එකක්. හරයට වඩා ලවය විශාලයි නම් පුතේ උඩට දාන්න වෙන්නේ 7ට වඩා වැඩි එකක්. ඒක 8 වෙන්න පුළුවන්. 4ට වඩා වැඩි එක 11 වෙන්නත් පුළුවන්. 11ට වඩා වැඩි එක අපිට ඕන නම් 31 කියලා ගන්නත් පුළුවන්. නැත්තම් මෙතන ගත්තොත් එහෙම අපි 59 ගන්නවා. ඒතර අපි කැමති ඕනේ මගයක් දාන්න පුළුවන් හරයට වඩා විශාල ඒවා. එහෙනම් අපි ඒවට කියන මොනවද? විෂම භාග කියලා.
මේ භාගවලදී අපිට හම්බෙන තවත් එකක් තියෙනවා. ඒකට අපි කියනවා මිශ්‍ර සංඛ්‍යා කියලා. ඒ වගේම අපිට භාගවලදී තවත් හම්බෙනවා තුල්්‍ය භාග කියන කාරණාව. අපි ඊළඟට බලමු මොනවද මිශ්‍ර සංඛ්‍යා කියන්නේ කියලා. මේ බලන්න දරුවනේ. මේ තියෙන සංඛ්‍යා තුනේම පූර්ණ සංඛ්‍යාවකුත් තියෙනවා. ඒ වගේම ඔබට පේනවා 4න් එක නම් ඒකක භාගයක්, 5න් 3, 15න් 13 කියන්නේ නියම භාගයවත් තත්ත්‍ය භාග වෙනවා. එහෙනම් මිශ්‍ර සංඛ්‍යාවක් කියලා කියන්නේ. මිශ්‍ර සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? මිශ්‍ර සංඛ්‍යාවක් කියන්නේ දරුවනේ පූර්ණ සංඛ්‍යාවකට අපි එකතු කරනවා නියම භාගයක්. පූර්ණ සංඛ්‍යාවට එකතු කරනවා නියම භාගයක්. මම පැහැදිලි කරන්නම් ඔබට 2යි 4න් එක කියන්නේ 2 සහ 4න් එක එකතු වීමෙන් හැදුන එකක්. අපි කියන්නේ පාන් 2මාරක් තියෙනවා. පෙරගෙඩි 4යි 3 කාලක් තියෙනවා. අපි එහෙම කියනව නේද? අපි එහෙම කියද්දි කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවක්. මේ මිශ්‍ර සංඛ්‍යාව හැදෙන්නේ පූර්ණ සංඛ්‍යාවකට නියම භාගයක් එකතු වීමෙන්. දැන් 1යි 5න් 3 ගත්තොත් ඒක හැදිලා තියෙන්නේ 1 කියන එකට 5න් 3ක් එකතු වෙලා. එහෙමනම් පූර්ණ සංඛ්‍යාවක් සහ නියම භාගයක් එකතු වීමෙන් හැදෙන එකට අපි කියනවා මොකද්ද? මිශ්‍ර සංඛ්‍යාවක් කියලා. හොඳ අපි ඊළඟට බලන්නේ තුල්්‍ය භාග පිළිබඳව. තුල්්‍ය භාග. මේ බලන්න තුල්්‍ය භාග විස්තර කරද්දී මම ඔබට පෙන්නනවා රූප 4ක්. මේ බලන්න මේ රූප 4 එක හා සමානයි නේද? මේ රූප 4 එක හා සමානයි. එතකොට මේ ඍජුකෝණාශ්‍ර හැඩයක් ගන්නා මේ රූප 4 මම පළවෙනි රූපයේ කොටස් දෙකකට වෙන් කිරීමක් කරලා තියෙනවා. ඔබට පේනවද දෙවෙනි රූපේ ගත්තාම අපි ඒක කොටස් 4කට වෙන් කරලා තියෙනවා. තුන්වෙනි රූපේදී අපි ඒක කොටස් 6කට වෙන් කරලා තියෙනවා. හතරවෙනි රූපේදී අපි ඒක කොටස් 8කට වෙන් කරලා තියෙනවා. ඔන්න අපි පළවෙනි රූපයෙන් දෙකකට වෙන් කරපු රූපයෙන් එක කොටසක් පාට කරනවා. දැන් අපි කොටස් 4කට වෙන් කරපු රූපයෙන් කොටස් දෙකක් පාට කරනවා. 6කට වෙන් කරපු රූපයෙන් කොටස් 3ක් පාට කරනවා. 8කට වෙන් කරපු රූපයෙන් කොටස් 4ක් පාට කරනවා. දැන් ඔබට අපූර්ව සිද්ධියක් පේනව නේද පුතේ? මේ එක හා සමාන වූ රූප 4 අපි පාට කරේ දෙකෙන් එකක්, 4න් දෙකක්, 6න් 3ක් සහ 8න් 4ක්. හැබැයි පාට කරපු එක දිහා බලනකොට ඔබට පේනවා ඒ පාට කරපු ප්‍රමාණයන් රූප 4ෙම එක හා සමාන බව. එක හා සමානයි. එහෙනම් මොකද්ද අපිට ඒකෙන් පෙන්වන්න පුළුවන්? ඔබට පෙන්වන්න පුළුවන් දෙකෙන් එකයි 4න් දෙකයි සමානයි. ඒ වගේම දෙකෙන් එකට 6න් 3ක් සමානයි. ඒ වගේම දෙකෙන් එකට 8න් 4ක් සමානයි. එහෙනම් එක හා සමාන විශාලත්වයක් තිබෙනා වූ භාගවලට අපි කියනවා මොනවද? තුල්්‍ය භාග කියලා. මොනවද? තුල්්‍ය භාග කියලා කියනවා. ඔන්න තුල්්‍ය භාග කියන්නේ විශාලත්වයෙන් එක හා සමාන වූ භාගවලට. ඒ වායේ හරය සහ ලවය එක සමාන අගයක් ගන්නෙ නෑ. නමුත් ඔබට පේනවද පළවෙනි එකේ තියෙන හරයයි ලවයයි එකම අගයකින් ගුණ වීමෙන් තමයි අනිත් ඒවා හැදිලා තියෙන්නේ. ඒ අනුව අපිට කියන්න පුළුවන් බලන්න දෙකෙන් එක කියන එක ගත්තාම එයාගේ හරයයි ලවයයි දෙකම දෙකෙන් ගුණ වුණාම අපිට හැදෙනවා 4න් දෙකක්. අන්න දෙකෙන් එකට තුල්්‍ය භාගයක්. ඊළඟ බලන්න දෙකෙන් එක කියන භාගයේ හරයයි ලවයයි දෙකම ගුණ වෙනවා 3න්. අන්න එතන හැදෙනවා කීයක්ද? 6න් 3ක්. දෙකෙන් එකට තුල්්‍ය භාගයක්. ඊළඟට බලමු ඊළඟට අපිට හම්බ වෙන්නේ දෙකෙන් එක 4න් ගුණ වෙලා මොකද්ද? 8න් 4යි කියන තුල්්‍ය භාගය. එවනම් තුල්්‍ය භාග හදාගන්න ඇති අපි ඔන්න ඔබට විස්තර කරා. ඔන්න මම ඔබට භාග දෙකක් දීලා තියෙනවා. ඒ වායේ තුල්්‍ය භාග ගොඩනගන්න කියලා. මේ තුල්්‍ය භාග ගොඩනගලා තියෙන එක්තරා මට්ටමකට.
අපිට කියන්න පුතේ මේ තුල්්‍ය භාගය හදාගන්නකොට හරය 3 තිබුණ එක 15 වුණා නම් ලවයට මොකක්ද දෙන්න ඕන කියන කාරණාව. ඔබට පේනවා 3 කියන එක 15ක් බවට පත් වෙන්නේ කොහමද? 3 5න් ගුණ වෙලා 15ක් වෙන්නේ. එහෙනම් 3 5න් ගුණ වුණා නම් තුල්්‍ය භාග වල නීතිය අනුව 2 ගුණ වෙන්නත් ඕනේ 5න්. දෙවරක් 5 කීයක් වෙනවද? 10ක් වෙනවා. ඒ වගේම තමයි දෙවන්නේ 3 6න් ගුණ වෙලා 18ක් වෙන්නේ. එහෙමනම් එයාගේ හරය වුණ 4ත් 6න් ගුණ වෙන්න ඕනේ. 4 වරක් 6 කීයක් වෙනවද? 24ක් වෙනවා. ඔන්න අපි තුල්්‍ය භාග ගොඩනැගීමක් කරා. එහෙනම් තුල්්‍ය භාග කියන්නේ හරයයි ලවයයි එකම ගානකින් සංඛ්‍යාවකින් ගුණ කරාම ලැබෙන ඒවා. දැන් පුතේ අපි කියනවද සාමාන්‍ය ව්‍යවහාරයේදී මේ විදියට ඔබ කියන මම පාන් කාලේවා 2ක් කෑවා. මං පාන් කාලේවා 2ක් කෑවා. ඒ වුණත් අපි කියනවා මම පෙරගෙඩියකින් 8න් එකේවා 4ක් කෑවා. 8න් එකේවා 4ක්. මේ බලන්න මම පාන් ගෙඩියකින් මම පාන් කාලේවා 2ක් කෑවා. කාලේවා 2ක් කියනකොට 4කට වෙන් කරගෙන අපි ආගේ කොටස් 2ක් පාට කරන්න ඕනේ. එහෙනම් 4න් 2 කියලා කියපු එක තමයි කාලේවා 2ක් කිව්වේ. හැබැයි කාලේවා 2ක් කෑවා කියලා කවුරුවත් කියනවා අහලා තියනවද? කියන්නේ මොකක් කියලාද? එයා කියන්නේ මම පාන් භාගයක් කෑවා කියලානේ. එහෙනම් 4න් 2 කියන එක වෙනුවට ඔබට පේනවද මේක සමාන රූප දෙයක් සමාන කොටස් වලට වෙන් කරලා තියෙනනේ. මෙයා සමාන කොටස් 4කට වගේම අපිට බැලුවොත් සමාන කොටස් 2කට කියලා පේනව නේද පුතේ? ඒ නිසා 4න් 2 වෙනුවට අපිට කියන්න පුළුවන් මොකද්ද? 2න් 1යි කියලා. ඔන්න එතන තියෙන්නේ තුල්්‍ය භාග තමයි. හැබැයි මේ තුල්්‍ය භාගයේදී කරලා තියෙන්නේ විශාල වගයක් කුඩා කරලා. අපි ඒකට කියනවා භාගයක් සරලාකාරයෙන් දැක්වීම කියලා. භාගයක් සරලාකාරයෙන් දැක්වීම. මම අපිට තවත් ගානක් කිව්වනේ. මම කියන්නේ 8න් එකේවා 4ක් කෑවා කියලා. පෙරගෙඩියකින් 8න් එකේවා 4ක්. ඒතර 8න් එකේවා 4ක් කියනකොට ඔන්න ওই විදිහට මම අඳුරු කරා. දැන් ඔබට පේනවද 8න් එකේවා 4ක් කියන්නේ 8න් 4ක්නේ. අපි කියනද මම පෙරගෙඩියකින් 8න් එකේවා 4ක් කෑවා කියනවද? පෙරගෙඩියෙන් භාගයක් කෑවා කියනවද කියන්නේ? අපි කියන්නේ පෙරගෙඩියේ භාගයක් කෑවා කියලානේ. එහෙමනම් 8න් 4 වෙනුවට මගේ දරුවනේ මොකද්ද කරන්න පුළුවන්? 2න් 1 කියලා ගන්න පුළුවන්. එන එතරම් මොකද්ද කරලා තියෙන්නේ? භාගයට තුල්්‍ය භාගයක් හැදුවා. හැබැයි විශාලයෙන් කුඩා කරලා. අපි ඒකට කියනවා මොකද්ද? භාගයක් සරල ආකාරයෙන් දැක්වීම කියලා. හොඳයි පුතේ මම අරගෙන තියෙනවා භාග 3 12න් 10යි 20න් 12යි 72න් 48යි කියලා. ඔන්න මම මේ භාග 3 සරල කරන්න යන්නේ. ඔන්න මම බලනවා මේ භාග ගත්තාම මෙයාගේ හරයයි ලවයයි දෙකම බෙදෙන්නේ කීයෙන්ද කියලා. ඒතර ඔබට පේනවද 12යි 10යි කියන එක බෙදෙනවා කීයෙන්ද? 2කින්. එහෙනම් මම 2 දා ගන්නවා. 20යි 12ත් 2කින් බෙදෙනවා නේද? 20යි 12ත් 2කින් බෙදෙනවා. හැබැයි මම 2 දාන්නේ නැහැ. ඇයි? මම හොඳට බලනකොට පේනවා 20යි 12යි 2 2කින් විතරක් නෙමෙයි 4ෙනුත් බෙදෙනවා කියලා. එහෙනම් මට පුළුවන් මොකද්ද මෙතන දාන්න? 4. 4ට ලොකු එකක් මට පේන්නේ මේක බෙදෙනවා කියලා. දැන් 12යි 48යි බලනකොට මට මේක 2කින් බෙදෙන බවත් පේනවා. 3ෙන් බෙදෙන බවත් පේනවා. බාධිතාවයේ පාඩම බලන්න බෙදීම සම්බන්ධයෙන් ඔබට හොඳ අවබෝධයක් නැත්නම් බාධ්‍යතාවය කියලා පාඩමක් තියෙනවා අපේ TP Maths නාලිකාවේ. ඒක අධ්‍යයනය කරන්න. එතකොට ඔබට පුළුවන් බෙදීම සම්බන්ධයෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න. ඊට පස්සේ පුතේ මේක 3ෙන් බෙදෙනවා, 4ෙනුත් බෙදෙනවා, 6ෙන් බෙදෙනවා. ඔබට මතක් වුණොත් චක්‍රයේ 12 වර චක්‍රයේ මේක 12ෙනුත් බෙදෙනවා. එහෙමනම් මට පෙනුන ලොකුම එක තමයි 12. අපි චක්‍රවල දන්නේ 12 වෙනකම් විතරයිනේ. ඔබ දන්නේ. ඒ සවුන මම 12 දාගත්තා. දැන් බලන්න 12 2කින් බෙදුවාම 6යි, 10 2කින් බෙදුවාම 5යි. අන්න අපි 12න් 10 කියන එක සරල කරගෙන තියෙන්නේ. ඊට පස්සේ පුතේ අපි 4ෙන් බෙදන්න යන්නේ. 20 4ෙන් බෙදනකොට එනවා කීයක්ද? 5ක්. 12 4ෙන් බෙදනකොට අපිට එනවා මොකද්ද? 3ක්. එහෙනම් අපි සරල කරා 5න් 3 විදියට.
72ට 12 ඒවා කීයක් තියෙනවද? 72ට 12 ඒවා 6ක් තියෙනවා. 48ට 12 ඒවා කීයක් තියෙනවද? 4ක් තියෙනවා. අන්න දැන් අපිට ආපු උත්තරේ 6න් 4ට මං ඉරි ගහන්න යන්නේ නේ. එයි ඔබට පේනව නේද? පළවෙනි අවස්ථාවේ ආපු 6න් 5 ආයෙ බෙදින්නේ. 5න් 3 ආයෙ බෙදින්නේ. හැබැයි 6න් 4 කියන එක නැවත බෙදෙනවා. අපි උඩදී අඳුරගත්තේ නෑ. අපිට තේරුනේ අපි දන්න විදියට මේක 12න් බෙදෙන බව විතරයි. හැබැයි බෙදලා බලනකොට ආයෙමත් සුළු වෙන එකක් තියෙනවා. ඒ නිසා දරුවෝ අපිට ඕනනම් පුළුවන් ඕනනම් නෙමෙයි අපි ඒක නැවත බෙදා ගන්න ඕනේ. ඔබට පේනවද මේ දෙකම දෙකෙන් බෙදන්න පුළුවන්. ඔන්න මම දෙකෙන් බෙදුවා 4ට 2 ඒවා 2යි 6ට 2 ඒවා 3යි. එහෙනම් අපිට උත්තරය 3න් 2 කියලා. එනම ඔබට පෙන්නුවේ අපිට සංඛ්‍යාවක් නැත්තම් භාගයක් දීලා සරල කරන්න කිව්වහම සමහර අවස්ථාවලදී එකවර සරල කරගන්න පුළුවන්. තවත් සමහර අවස්ථාවලදී අපේ හැකියාව අනුව එකවර කරගන්න බැරි වෙනවා. අපිට පියවර කිහිපයකට ගිහිල්ලා තමයි සරල කරගන්න වෙන්නේ. හොඳයි. ඔන්න මම කතා කරේ භාගයක් සරල ආකාරයෙන් දැක්වීම කියන කාරණාව. ඊළඟට මම භාග පාඩමේ මූලික සංකල්ප තමයි මෙතනදිත් පැහැදිලි කරන්නේ. මම ඊළඟට ඔබට පැහැදිලි කරන්න යන්නේ විෂම භාගයක් කොහොමද මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්නේ කියලා. විෂම භාගයක්. මේ බලන්න විෂම භාග ගැන අපි කතා කරානේ. ඔන්න පුතේ මම විෂම භාග 3ක් අරගෙන තියෙනවා. මේ විෂම භාගයේ මට ඕනේ මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්න. එහෙම කරනකොට අපි බලන්නේ මේ හරයට තියෙන අගය වගේ ලවයට තියෙන අගය කී ගුණයක් වෙනවද කියලා. උදාහරණයක් අපි කියනවා මම පාම් භාගයේවා 3ක් කෑවා කියලා. මම භාග 3ක් කෑවා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ නේ. අපි කියන්නේ මොකද්ද? මම 1යි භාගයක් කෑවා. අන්න ඒ වගේ තමයි මෙතනදිත් වෙන්නේ. අපිට හරයට වඩා ලවයේ විශාල වූ විෂම භාගවලදී අපි ලවයේ බෙදනවා හරයේ. එතකොට මට පේනවා පුතේ 5ට 3 ඒවා 1යි තියෙන්නේ 3 වරක් 1 3යි ඉතිරි වෙනවා 2ක්. ඒ නිසා මම මේ මිශ්‍ර සංඛ්‍යාව ලියන්නේ සම්පූර්ණ එකක් තිබුණා තව ඉතුරු වෙලා තිබුණා 2ක් ඒක 3න් 2ක්. එහෙනම් උත්තරයට ආවේ 1යි 3න් 2යි. එහෙනම් මිශ්‍ර සංඛ්‍යාවන්නේ 1යි 3න් 2. මේ බලන්න. මට දැන් ඕනේ කරන්නේ 20ට 7 ඒවා සොයාගෙන යන්න. මට පේනවා 20ට 7 ඒවා 2යි. 7 වරක් 2 14යි. අඩු කරාම ආව 6යි. එහෙනම් මම මිශ්‍ර සංඛ්‍යාව ලියනවා පූර්ණාංගයන් 2ක් තිබුණා. තව 6ක් ඉතුරු වෙලා තිබුණා. එයා 7න් 6ක්. එහෙනම් 2යි 7න් 6 කියලා ගත්තා. ඊළඟ එකේදී මම කරන්න යන්නේ මේ තියෙන ලවය 33 හරය වූ 10න් බෙදා ගන්න. එහෙනම් 33ට 10 ඒවා තියෙනවා 3ක්. 3 වරක් 10 30යි. ඉතුරුනා 3ක්. එහෙනම් පූර්ණාංගයන් 3ක් තිබුණා. ඉතුරු වුණ 3 10න් 3ක් ඉඳලා 3යි 10න් 3යි කියලා ගත්තා. ඔන්න ওই විදියට තමයි අපි විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්නේ. ඊළඟට මම බලන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් කොහොමද විෂම භාගයක් කරන්න කියන කාරණාව. මේ බලන්න දරුවෝ 1යි 4න් 3 තියෙන්නේ. මේ 1 කියන එක අපි විෂම භාගයක් කරද්දී හරය 4 වූ විදියට පෙන්වන්නට ඕනේ. එකක් කියන එකත් පුතේ අපි එතකොට 4කට වෙන් කරගන්නවා. එක කියන එකත් 4කට වෙන් කරගන්නවා. තවත් එකක තියෙනවා 4න් 1 ඒවා 3ක්. එතකොට මෙතන ඔක්කොම තියෙනවා කීයක්ද? 4න් 1 ඒවා කීයක් තියෙනවද? 4න් 1 ඒවා පූර්ණ එකේ 4ක් තිබුණා. අපි ගාව 3ක් තියෙනවා. ඒ නිසා අපිට පේනවා 4න් 1 ඒවා මෙතන තියෙනවා කීයක්ද? 7ක්. හැබැයි අපි මේ විදිහට රූපයෙන් දැදින්නේ නේ. අපි බලනවා මේ පළවෙනි එකේ 4න් 1 ඒවා කීයක් තියෙනවද කියලා. ඒක බලන්න 1 4න් ගුණ කරනවා. මේ 4 වරක් 1 4යි කියවම මේක තමයි පේන්නේ. 4 වරක් 1 4යි කියවම අපි කරගත්තේ මේක කියන එක 4න් 1 ඒවා කීයක් තියෙනවද කියලා බලපු එක. ඊට පස්සේ අපි ඒකට 3ක් එකතු කරගත්තේ මෙන්න මේ හේතුවින්ද. පළවෙනි රූපේ 4න් 1 ඒවා 4ක් තියෙනවා. දෙවෙනි එකේ 3ක් තියෙනවා. එහෙනම් අපි කියනවා 4න් 3යි. හැබැයි රූප අඳින්නේ අපි 4 වරක් 1 4යි 4යි 3යි 7යි කියනවා. මේකත් මම පැහැදිලි කරොත් එහෙම මේකේ අපි රූපයක් ඇඳ රූප දෙකක් අඳින්න ඕනේ. දෙක පෙන්නන්න.
එතකොට ඒක 9ට බෙදලා සම්පූර්ණ 9ම පාට කරනවා. අනිත් එකත් 9ට බෙදලා 9න් පාට කරනවා. ඒ කියන්නේ 9න් එකේව 18ක් තියෙනවා. තව රූපයක් ඇඳලා එකෙන් 9න් එකේව 5ක් පාට කරනවා. ඒක අපි එකවර කියන්නේ කොහොමද? 9 වරක් 2 18යි 18යි 5යි 23. හරි ලේසි. මේ කොහොමද? 20 වා 3ක් 60යි 60යි 11යි කියන්නේ 71යි. ඔන්න අපි විෂම භාගයක් බවට මිශ්‍ර සංඛ්‍යාවක් පත් කරගත්තා. ඔන්න මගේ දරුවනේ මම මේ පාඩම තුලදී ඔබට විස්තර කරේ මොනවද? ගණිතයේ භාග පාඩමේ මූලික සංකල්ප. මේවා බැරි නම් භාග බෑ. මේවා බැරි නම් භාග බෑ. භාගවල මූලික සංකල්ප විදියට ඒකක භාග, නියම භාග, මිශ්‍ර සංඛ්‍යා සහ විෂම භාග ගැන කතා කරා. ඊළඟට දරුවෝ අපි කතා කරා කොහොමද තුල්‍ය භාගයක් හදාගන්න කියන එක. භාගයක් සරලම ආකාරයෙන් දක්වන්නේ කොහොමද? ඒ වගේම විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ කොහොමද සහ මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන්නේ කොහොමද කියන එක. මේක අපේ 6 පන්තියට විතරක් නෙමෙයි 7 8 9 10 11 ඔක්කොටම ඕනේ. භාගවලට නැතුවම බැරි මූලික සංකල්ප ටික තමයි මේ කතා කරේ. ඊළඟට අපි හම්බෙන පාඩමකදී භාගවල ඊළඟ කාරණා ටික 6 පන්තියට සහ 7ට අවශ්‍ය භාග එකතු කිරීම, 8ට අවශ්‍ය කරන භාග ගුණ කිරීම සහ බෙදීම, 9ට අවශ්‍ය කරන බොට් මාස් නීතිය යටතේ කතා කරන මේ සියල්ල පිළිබඳවත්, 10ට අවශ්‍ය කරන රචනා ප්‍රශ්න පිළිබඳවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එවනම් මගේ දරුවන්ට මම ආරාධනා කරනවා තාමත් මගේ channel එක දැයි දරුවන්ගේ ගණිත නාලිකාව, තක්සලාව ගණිත තක්සලාව TP Maths ඔබ තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. මොකද ඔබට අපි දාන වීඩියෝ එසනින් බලන්න හම්බෙන්නේ එහෙම කරොත් විතරයි. හොඳයි එහෙමනම් අදට සමු දෙනවා. ඔබ සියලු දෙනාටම සුබ දිනයක්.